ප්‍රිය ශිෂ්‍ය පොඩි හාමුදුරන් වහන්සේ ප්‍රිය ශිෂ්‍ය දරුවනි ඩීප් එඩියුකේෂන් අධ්‍යාපනික සත්කාර වැඩසටහන සමග එක්ව ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමත් හා එක්ව කරගෙන යනු ලබන ප්‍රාචීන අධ්‍යාපනය හදාරන විද්‍යාර්ථී ඔබ සැමගේ අධ්‍යාපනික දැනුම වැඩි දියුණු කිරීමේ අරමුණෙන් කරගෙන යන ලබන පාඩම් මාලාවෙනුයි අප අවබෝධව හමුවන්නේ. අද දවසේ අපි මේ වෙනකොට කරගෙන යනු ලබන්නේ ප්‍රාචීන පණ්ඩිත උපාධි අවසාන පන්තියේ පාලි 4 වෙනි ප්‍රශ්න පත්‍රය. පාලි 4 වෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රාකෘත ප්‍රශ්න පත්‍රයට අදාළ විෂය නිර්දේශානුගත පාඩම් මාලාවයි අපි අද මේ කරගෙන යනු ලබන්නේ. අද හමු වෙන්නේ ඔබ 33 වෙනි පාඩමේ. මේ වෙනකොට අපි ප්‍රාකෘත භාෂාව භාෂා ඉතිහාසයේ පටන් ගෙන ප්‍රාකෘත භාෂාව දක්වා ඉගෙනගෙන අවසන් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ වෙනකොට අපි ප්‍රාකෘත භාෂාව ඉගෙනගෙන භාෂා සාහිත්‍ය කොටස් පිළිබඳව ඉගෙනගෙන යන්නේ. ප්‍රාකෘත භාෂාවෙන් රචිත ජෛන ධර්ම ග්‍රන්ථ, ඒ වගේම අනිකුත් ප්‍රාකෘත ව්‍යාකරණ ග්‍රන්ථ ආදී මේ ඇතම් ව්‍යාකරණ ග්‍රන්ථවල භාෂාත්මක වශයෙන් තියෙන වැදගත් කොටසුත් සාකච්ඡා කරගෙනයි අපි මේ ඉදිරියට ගමන් කරන්නේ. එතකොට අපි පසුගිය පාඩමේදී කතා කරා මේ අපභ්‍රංශ භාෂාවේ ලක්ෂණ දක්වමින් කාව්‍යාදර්ශ කතුවර දණ්ඩීන් විසින් දක්වන ලද ආභිරාදි ගිරක් කාව්‍යයේ කියන ශ්ලෝකය අපි පසුගිය පාඩමේදී කතා කළා. අපි බලමු මේ ශ්ලෝකයේ අර්ථය සමග කොහොමද ඉදිරියට මේ පාඩම ගමන් කරන්නේ කියලා. ඒ ශ්ලෝකයේ සඳහන් වෙනවා ගෝප චණ්ඩාලාදීන්ගේ විවහාරයට යෝග්‍ය භාෂාවෝ අපභ්‍රංශය යයි දන්නා ලදහ. කාව්‍යයන්හි සංස්කෘතයෙන් අන්‍ය වූ සියල්ල අපශබ්දයන්ගෙන් යුක්තයින් අපභ්‍රංශත්වයෙන් කියන ලද යනු මෙහි භාවයයි. කුමක් හේයින් මෙසේ කියන ලද දෙයත් බමුණන් විසින් යාගාදී කර්මයන්හි සංස්කෘතය හැර යම්කිසි භාෂාවක් නොවහරනු ලැබේ. එහෙයින් බමුණන් විසින් ම්ලේච්ඡ වූද වචනයන්ගෙන් වේදය කිලිටි නොවේවායි ප්‍රාර්ථනා කොට ව්‍යාකරණය ඉගෙනගත යුතුය යනු ඔවුන්ගේ නියමය හේයිනි. චතුර්ථාංකයෙන් දැක් වූ පයිසාචිය අනාර්යයන් විසින් වෙනස් කොට උසුරුවන ලද ප්‍රාකෘතයයි මෙය වූ කලේ ස්ථාන විශේෂත්වයෙන් සලකනු ලබන්නක් නොව පොදු වශයෙන් සියලු අනාර්යයන්ට අයත් භාෂාවක් ලෙස පිළිගනු ලැබේ. ෂඩ්භාෂා චන්ද්‍රිකා නම් ග්‍රන්ථය ලියන ලද ලක්ෂ්මී ධරයන් විසින් පයිසාචිය මේ රටවල භාවිත බව දක්වමින් ඒ පිළිබඳ ස්ථාන නිර්දේශයක්ද කර තිබේ. එනම් පාණ්ඩ්‍ය, කේකය, වාක්ලික, සයිහ, නේපාල, කුන්තල, බොට, ගාන්ධාර, හයිව, කන්නෝජන යනු පිසාච දේශයන් බවයි. එතකොට කාව්‍යාදර්ශයෙන් සතහනට අනුව ඒ ශ්ලෝකයට අනුව ගෝප චණ්ඩාලාදීන්ගේ විවහාරයට කියන්නේ ගව පාලනය කරන සැඩොල් කුලය ආදීන්ගේ විවහාරයට යෝග්‍ය භාෂාව තමයි අපභ්‍රංශ කියලා කියන්නේ කියන කාරණය. කාව්‍යයන්හි සංස්කෘතයෙන් අන්‍ය වූ සියල්ල අපශබ්දයන්ගෙන් යුක්තයින් අපභ්‍රංශත්වයෙන් කියන ලදී. දැන් සංස්කෘත කාව්‍ය ග්‍රන්ථයන් වල සංස්කෘත භාෂාවෙන් වෙනස් වූ සියල්ල, සංස්කෘත භාෂාවට වඩා වෙනස් වූ සියල්ල අපශබ්දයන්ගෙන් යුක්ත හේයින් මේ වෙනස් වූ සියල්ල අපශබ්දයන්ගෙන් යුක්තය කියන කාරණය. සංස්කෘතයෙන් යම් කිසිවක් වෙනස්ද සංස්කෘතයට නොගැනෙන අන්‍ය වූ සියල්ල අප හෙවත් පහත් තත්වයෙන්ලා සලකපු කාලයක් තිබුණා. අප හෙවත් පහත් තත්වයෙන්ලා සලකපු කාලයක්. කියන්නේ අපශබ්දයෙන් යුක්තයින් අපභ්‍රංශත්වයෙන් කියන ලදී. අපභ්‍රංශ පහත් බිඳුණු කියන අර්ථය ගන්නත් පුළුවන්. යනු මෙහි භාවයයි. සංස්කෘත කාව්‍ය සංස්කෘතයෙන් බැහැර වූ සංස්කෘතයේ කාව්‍යයන්හි සංස්කෘත භාෂාවෙන් බැහැර වූ අනිකුත් සියල්ල අපශබ්දයෙන් තමයි අරගෙන තියෙන්නේ, පැහැදිලි කරලා තියෙන්නේ. සංස්කෘතයම තමයි ශ්‍රේෂ්ඨ උසත්, අනිත් සියල්ල පහත් කියන අර්ථයෙන් අපශබ්දයෙන් අරගෙන තියෙනවා.
ඒක නිසානේ මේ ගෝප චණ්ඩාලාදීන්ගේ විවහාරයට සැඩොල් ආදී පහත් කුලයන්ගේ විවහාරයට යෝග්‍ය භාෂාව තමයි අපබ්‍රංශ කියන්නේ කියලා. කුමක් එයින් මෙසේ කියන ලද දෙයක් මොන කාරණාවක් නිසාද මෙසේ මේ කියන්නේ? බමුණන් විසින් යාගාදී කර්මයන්හි සංස්කෘතය හැරන් කිසි භාෂාවක් විවහාර කරනු නොලැබේ. බමුණෝ යාගාදී කර්ම කටයුතු වලදී යාගාදී අභිචාර විධීන් වලදී මේ සංස්කෘතය හැර වෙනත් කිසිදු භාෂාවක් විවහාර කරන්නේ නැහැ. සංස්කෘත භාෂාව නියෝන්ගේ ශුද්ධ ආගමික භාෂාව විශේෂයෙන් වෛදික ග්‍රන්ථයන්හි තියෙන වෛදික සංස්කෘත භාෂාවත් සමග මේ යාගාදී අභිචාර විධීන් වලදී සංස්කෘතය හැර වෙනත් කිසිදු භාෂාවක් මේ බමුණෝ භාවිතා කළේ නැහැ. ඒක නිසා තමයි මේ ආගමික කර්තව්‍යයන් සඳහාම යොදා ගන්නා ලද අර්ථයෙන්නේ සංස්කෘත උසස් කියන්නේ. ඔවුන් සිතුවේ එහෙයින් මේ බමුණෝ ම්ලේච්ඡ වූ වචනයන්ගෙන් වේදය කෙලිටි නොවේවායි ප්‍රාර්ථනා කොට ව්‍යාකරණය ඉගෙන ගත යුතුය යනු ඔවුන්ගේ නියමය හේිනි. බමුණෝ වන්නේ ඒක නිසා සඳහන් කරනවා ම්ලේච්ඡ වූ වචනයන්ගෙන් මේ ම්ලේච්ඡ නොදියුණු පහත් වචනයන්ගෙන් වේදය කෙලිටි නොවේවා පහත් කෙලිටි වචනයන්ගෙන් වේදය කෙලිටි නොවේවායි කියලා ප්‍රාර්ථනා කරමින් ව්‍යාකරණය ඉගෙන ගත යුතුයි කියන කාරණය සඳහන් කළා. සංස්කෘත ව්‍යාකරණය නියමානුබද්ධ භාෂාවක්, නිදහසේ වැඩුණු භාෂාවක් නෙවෙයි. කෘතිමව නිර්මාණය කරලා ව්‍යාකරණානුබද්ධවම පමණක් ව්‍යවහාර කළ යුතු භාෂාවක් තමයි සංස්කෘත කියන්නේ. එතකොට වෙනත් භාෂාවන්ගෙන් මිලේච්ඡ භාෂාවන්ගේ වචනයන්ගෙන් වේදය කෙලිට නොවේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඒක නිසා තමයි වෛදික භාෂාව ආගමික භාෂාව හැටියට අමිශ්‍රව තබාගෙන සංස්කෘත භාෂාව ව්‍යවහාරය සඳහා යොදාගත්තේ ලෞකික සංස්කෘතිය නිර්මාණය කරලා. හැබැයි ප්‍රාකෘත භාෂා හැටියට සැලකෙන බොහෝ භාෂාවල සංස්කෘතයේ නොදකිය හැකි වචන වෛදිකයේ තියෙනවා. එතකොට මිශ්‍ර වෙලා තින්නේ මොකක්ද මිශ්‍ර නොවිලා තින්නේ මොකක්ද කියන එක ගැන ගැටලුවකුත් තියෙනවා නේද? කොහොමනත් බමුණන්ගේ මතය අනුව මේ පහත් භාෂාවල වචනයන්ගෙන් වේදය කිලිටුවේ නොවීමට නම් ඒ සඳහා ව්‍යාකරණය ඉගෙන ගත යුතුයි කියන කාරණය සඳහන් කළා. එතකොට කලින් පාඩමේදී අපි අංක 4ේදී යටතේ දැක්කූ භාෂා විභාෂා කියන කොටස යටතේ අංක 4 දැක්වූ පයිසාචි භාෂාව. පයිසාචි භාෂාව සංස්කෘත කවිකාරයන්ට අනුව අනාර්යයන් විසින් වෙනස් කොට උසුරුවන ලද ප්‍රාකෘතය. ඒ කියන්නේ සංස්කෘත භාෂාව භාවිතා කරපු බමුණු පිරිස් තමයි ආර්යයෝ උසස් පිරිස්. අනිකුත් සියලු පිරිස් අනාර්යයෝ. ඒ විදිහට ගත්තාම සම්ක්‍රමණික ආර්යයන් නැරෙන්න ස්වදේශික අනිකුත් සියලු ජනතාව හැඳින්වුවේ අනාර්යයන් හැටියට. ස්වදේශික අනිත් සියලු ජනතාව හැඳින්වුවේ අනාර්යයන් හැටියටනේ. එතකොට මේ අනාර්ය පිරිස් විසින් තමයි මේ පයිසාචි කියන භාෂාව වෙනස් කරලා උච්චාරණය කළේ. එතකොට අනාර්යයන් නෙවත් අනිත් සියලු පොදු ජනතාව තමයි පොදු ජනතාව විසින් මේ වෙනස් කරලා උච්චාරණය කරන ලද භාවිතා කරන ලද ප්‍රාකෘත භාෂාව පයිසාචි භාෂාව ස්ථාන විශේෂත්වයෙන් සලකපු දෙයක් නෙවෙයි. ස්ථානයක මේ ස්ථානය කියලා සලකපු දෙයක් නේ. අපි කලිනුත් කතා කරා මේ කාරණයට අදාළවයි අපි මේ කරුණු නැවත සඳහන් කරන්නේ. එතකොට ස්ථාන විශේෂත්වයෙන් සලකපු භාෂාවක් නෙවෙයි පොදුවේ සියලු අනාර්යයන්ට අයත් භාෂාවක්. පොදුවේ සියලු සාමාන්‍ය ජනතාවට බමුණු කුලකයේ හැරෙන්නට මේ උසස්යයි සම්මත කුලකයේ සමාජ කුලකයේ හැරෙන්නට අනිකුත් සියලු ජනතාවට අයත් අනාර්ය ලෙස සැලකෙන අනිකුත් සියලු ජනතාවට අයත් භාෂාවක් ලෙස පිළිගනු ලබනවා. එතකොට ලක්ෂ්මී දරයන් විසින් රචනා කරන්නට යෙදුණු ෂඩ්භාෂා චන්ද්‍රිකා කියන කෘතිය ලක්ෂ්මී දරයන් විසින් රචනා කරන්නට යෙදුණු ෂඩ්භාෂා චන්ද්‍රිකා කියන කෘතියේ සඳහන් කරනවා පයිසාචි භාෂාව භාවිතා කළ රටවල් පිළිබඳව විස්තරයක්. අපි කලිනුත් යම් යම් විස්තරය පිළිබඳව කතා කරා. ඔහුට අනුව
පාණ්ඩ්‍ය දේශය, කේකය, වාහ්ලික දේශය, සයිහ රාජ්‍ය, නේපාල රාජ්‍ය, කුන්තල රාජ්‍ය, බොට රාජ්‍ය, ගන්ධාර රාජ්‍ය සහ හයිව මෙන්ම කන්නෝ ජන කියන මෙන්න මේ රාජ්‍යයන් පිසාච දේශයන්. මේ පයිසාචී නැමැති පිසාචයන්ගේ භාෂාව භාවිතා කළ අනාර්ය පිරිස්, ම්ලේච්ඡ පිරිස් ජීවත් වුණු ප්‍රදේශ මේවා පිසාච දේශයන් බවට තමයි මේ ලක්ෂ්මීධරයන් විසින් සඳහන් කළේ. පිසාච දේශයන් කියලා කියන්නේ දැන් මූලික වශයෙන් පයිසාචි කිව්වහම මේ තිරිසන්ගත භාෂාවක් හැටියට සැලකෙන්නේ. එතකොට පිසාචයන්ගේ භාෂාවක් හැටියට සැලකෙන්නේ. පිසාචයන් විසින් විවහාර කරනු ලැබූ භාෂාව තමයි පයිසාචි හැටියට සැලකෙන්නේ. එතකොට මේ පයිසාචි භාෂාව විවහාර කරපු ප්‍රදේශ රටවල් පිසාච දේශයන්. ඒ විදිහට තමයි විවහාර කළේ. එතකොට මෙන්න මේ කියන කාරණා සමග පයිසාචි භාෂාව සංස්කෘත භාෂාව සමාජ ස්තරයකට සීමා වෙද්දී මේ පයිසාචි භාෂාව සමස්ත පොදුජන සමාජයේ පුරාම පැතිරලා ගිහු බව පේනවා. එතකොට අපබ්‍රංශය පිළිබඳව කාලිදාස හඳුන්වන්නේ ගෝප චණ්ඩාලාදීන්ගේ විවහාරයට යෝග්‍ය භාෂාවන් තමයි මේ අපබ්‍රංශ කියන්නේ කියලා. එතකොට කාව්‍යයන්හි සැඩොල් කුලවල ගව පාලකයන් ආදී අයගේ භාෂාව අපබ්‍රංශ. කාව්‍ය ග්‍රන්ථවල සඳහන් වෙන විදිහට සංස්කෘත භාෂාවෙන් වෙනස් වූ සංස්කෘත භාෂාව නොවන අනිකුත් සියල්ල අපශබ්දයන්ගෙන් යුක්ත හේයින් අපබ්‍රංශ කියනවා. පහත් ශබ්ද වලින් යුක්ත නිසා සංස්කෘත ශබ්ද තමයි උසස්. අනිකුත් ශබ්ද තමයි අනිකුත් ශබ්ද පහත් කියන අර්ථයෙන් අපබ්‍රංශ පහත් ශබ්දයන්ගෙන් යුක්ත නිසා අපබ්‍රංශ කියලා හැඳින්වුණා කියන කාරණය සඳහන් කරනවා. මේකට කාරණය තමයි බමුණෝ තමන්ගේ යාග විදීන් යාග හෝමාදී අභිචාර විදි සඳහා සංස්කෘත භාෂාව භාවිතා කළා. ඊට අමතරව සඳහන් කරනවා සංස්කෘත භාෂාව වේදය වෙනකොත් ම්ලේච්ඡ භාෂාවල වචන සමග මිශ්‍ර වෙන්නට බෑ. එහෙම මිශ්‍ර නොවෙන්න නම් නිවැරදි ව්‍යාකරණය ඉගෙන ගන්නට ඕනේ. එතකොට ම්ලේච්ඡ වචනයන්ගෙන් මේ වේදය කිලිටි කරන්න එපා. ඒකට සංස්කෘත භාෂාව හොඳට ඉගෙන ගන්නට ඕනේ. ඒ වගේම තමයි අංක 4 යටතේ අපි කලින් දක්වපු පයිසාචි භාෂාවේ අනාර්යයන් විසින් භාවිතා කරපු භාෂාව. ඒ කියන්නේ ආර්යයි සම්මත සංක්‍රමණික ජන කොටස් මගින් පැවතෙන්නා වූ බමුණු පරම්පරා හැරෙන්නට අනිකුත් සියල්ල අනාර්යෝනි. අනිකුත් පොදු ජනතාව අනාර්යයන් හැටියට සලකන්නේ සාමාන්‍ය ස්වදේශීය ජනතාව. ඒ අයට අයිති භාෂාවක් තමයි පයිසාචි කියලා කියන්නේ. එතකොට ෂඩ්භාෂා චන්ද්‍රිකාවට අනුව පයිසාචිය ප්‍රදේශ 11ක හෝමා විහාර කරලා තිනවා. පාණ්ඩ්‍ය, කේකය, වාක්ලික, සයිහ, නේපාල, කුන්තල, බොට, ගාන්ධාර, හයිව, කන්නෝ ජන කියන මෙන්න මේ පිසාච දේශයන්. අපි බලමු නැවතත් මේ පිසාච දේශයන් මොනවද කියලා ඔබේ දැනුම වැඩි දියුණු කිරීම සඳහා. පාණ්ඩ්‍ය කියලා කියන්නේ පඬු රාජ්‍ය. එතකොට පඬු රාජ්‍ය ಭಾರತයේ දකුණු දිශාභාගයේ සමුද්‍රවර්තී රාජ්‍ය විශේෂයකි. මෙකල මදුරාව හා කුමාරියද මෙහි පිහිටා තිබේ. කයිකේයගේ ජන්ම භූමිය වූ පංචනද ප්‍රදේශයයි. වාහ්ලික ගන්ධාර දේශයේ පශ්චිම දිශාභාගයේ ඇෆ්ගනිස්තානයට ඇතුළත් එක් ප්‍රදේශයකි. සයිහ දක්ෂිණ ಭಾರතයේ පශ්චිම සමුද්‍ර තීරයේ පිහිටා තිබේ. කෝල්හාපූර්, ගෝවා යන දෙකම වර්තමානයේ මේ රාජ්‍යයේ පිහිටි ප්‍රදේශයෝය. නේපාලයේ අයෝධ්‍යාවේද ත්‍රිහුතයාගේද උත්තර භාගයේ පිහිටා තිබෙන පර්වත බහුල ප්‍රදේශයකි. කුන්තලය නර්මදා නදිය ගලා බස්නා ප්‍රදේශයකි. විදර්භය මොහුගේ රාජධානියයි. බොටය වර්තමාන ඇසෑම් ප්‍රදේශයේ උත්තර භාගයේ වූ පර්වත බහුල ප්‍රදේශයකි. ගන්ධාරය සින්දු නදියේ පශ්චිම පාර්ශවයේ කාබුල්, පෙෂාවෝර් නම් ප්‍රදේශයන්හි පිහිටා තිබේ. හයිව හිමාලය පර්වතයට සමීප වූ කඳුකර ප්‍රදේශයකි. කන්නෝ ජන මහාරාෂ්ට්‍ර දේශයේ කුණ ජන නම් වූ රටකි. එතකොට මෙන්න මේ රටවල් 11 පිළිබඳව නැවතත් ඔබට මතක් කිරීමක් කරන්න පුළුවන්. පාණ්ඩ්‍ය නම් ಭಾರತයේ පාණ්ඩ්‍ය කියලා කියන්නේ ಭಾರತයේ ඉන්දියාවේ දකුණු දිශාවේ පිහිටි සමුද්‍රාසන්න රාජ්‍යයක්. පඬු ලංකාවටත් යම් යම් අතින් සමීපතා සම්බන්ධතා දැක්වුවා කියලා මම සඳහන් කළා.
මදුරාව සහ කුමාරිය කියන රාජ්‍ය දෙකම පිහිටලා තියෙන්නේ මේ පඬු රාජ්‍ය තුල. කයිකේ කියලා කියන්නේ කයිකේයන්ගේ ජන්ම භූමිය වූ පංචනද ප්‍රදේශය, පංචනද ජනපදය. වාක්ලික රට ගන්ධාර දේශයට අයිති බටහිර දිසාභාගයෙහි ඇෆ්ගනිස්තානයට අයත් නගරයක් බවට රාජ්‍යයක් බවට විශ්වාස කරනවා. සයිහ කියලා කියන්නේ දකුණු ಭಾರತයේ පහළම තියෙන දකුණු ಭಾರතයේ ඉහළට වෙන්න අවසාන භාගයේ තියෙන රටක්. එතකොට වර්තමානයේ කෝල්හාපූර් ගෝවා කියන නගර දෙකම තියෙන්නේ මේ දකුණු දිග සයිහ ಭಾರතයේ සයිහ රටේ. නේපාලය කියලා කියන්නේ බිහාර ප්‍රාන්තයට අයිති අයෝධ්‍යාව සහ ත්‍රිපුත්‍රයට උතුරු දිශාවෙන් පිහිටා තිබෙන පර්වත බහුල ප්‍රදේශයක්. පර්වත බහුල ප්‍රදේශය නේපාලයේ කොහොමද කඳු වැටෙන්නේ නේද? කුන්තලය කියලා කියන්නේ කුන්තල රාජ්‍ය කියලා කියන්නේ නර්මදා නදියෙන් පෝෂණය වෙන ඒ නදිය ආරම්භව ගලා බසිනා ප්‍රදේශයක්. කුන්තලය කියලා කියන්නේ නර්මදා නදියෙන් පෝෂිත එම නදිය ගලා බසිනා ඒ නදිය ආරම්භ වුණා කියලා සැලකෙන ප්‍රදේශය. විදර්භ දේශයේ තමයි මෙයට අයිති රාජධානිය. මේ කුන්තලයේ අයිති වෙන්නේ විදර්භ රාජධානියට. විදර්භ දේශයට. බොටය කියලා කියන්නේ වර්තමාන ඇසෑම් ප්‍රදේශයේ උත්තර භාගයේ වූ පර්වත බහුල ප්‍රදේශය බොටය කියලා කියන්නේ ඇසෑම් ප්‍රදේශයේ ටිබෙටයට ආසන්නව උතුරු දිශාවට වෙන්න පිහිටි පර්වත බහුල ප්‍රදේශයක්. ඒ වගේම ගාන්ධාරය සින්දු නදියේ පශ්චිම පාර්ශවයේ කාබුල් පෙෂාවෝර් නම් ප්‍රදේශයන්හි පිහිටා තිබේ. ගන්ධාර කියන රට සින්දු නදියේ ගන්ධාරය පිහිටා තිබෙන්නේ සින්දු නදියේ පශ්චිම පාර්ශවයේ බටහිර පැත්තට වෙන්න කාබුල් නගරය සහ පෙෂාවෝරය කියන ඇෆ්ගනිස්තාන ප්‍රදේශයන් රටට අයත් ප්‍රදේශයන්හි තමයි පිහිටලා තියෙන්නේ ගන්ධාරය. ගන්ධාර පිළිම කලාව එන්නේත් ওই ගන්ධාර ප්‍රදේශයෙන්. ඒ වගේම තමයි හයිව කියලා කියන්නේ හිමාලය ආශ්‍රිත පර්වත ප්‍රදේශයක්. ඒ වගේම කන්නෝජන කියලා කියන්නේ මහාරාෂ්ට්‍ර ප්‍රදේශයේ තියෙන කුණ ජන නැත්තම් කූණ වීත නම් වූ එක් රටක්. කුණ ජන එහෙම නැත්තම් කූණ වීත නම් වූ එක්තරා රටක් තමයි මේ කන්නෝජන කියලා කියන්නේ. එතකොට දකුණු දිග ಭಾರತයේ පිහිටි පාණ්ඩ්‍ය රාජ්‍ය කයිකේයන්ගේ කයිකේය රාජ්‍ය පංචනද ප්‍රදේශයට අයිති ගාන්ධාර රටක් වන වාක්ලිකය දකුණු දිග ಭಾರතයේ පිහිටි සයිහ රාජ්‍ය අයෝධ්‍යාවට සමීපව පිහිටි කඳුකර රටක් වන නේපාලය නර්මදා නදිය ආශ්‍රිත රටක් වන කුන්තලය ඇසෑම් ප්‍රාන්තයේ ආශ්‍රිත බොටය ගන්ධාරය සින්දු නදියේ බටහිර දිශාවේ පිහිටි ගන්ධාරය ඇෆ්ගනිස්තානයට අයිති හිමාලය ආශ්‍රිත හයිව කඳුකර ප්‍රදේශය සහ මහාරාෂ්ට්‍රයේ පිහිටි කූණවීත නමින් හඳුන්වන කන්නෝජන කියන ප්‍රදේශයන්හි පයිසාචී භාෂාව බහුල ලෙස පැතිරුණු බහුල ලෙස භාවිතා කරන ලද රාජ්‍යයන් හැටියට මෙතනදී අපිට සඳහන් කරන්නට පුළුවන්. දැන් මේ නැවතත් ඔබේ පරිශීලනයට යොමු කිරීමෙන් ඔබට පයිසාචී භාෂාව පිළිබඳව භාවිත ප්‍රදේශ පිළිබඳව ලක්ෂ්මීදරයන්ගේ ප්‍රකාශය පිළිබඳව හොඳ දැනුමක් ලැබෙන්නට ඇති. මේ දේශ භාෂා රැසම එකවරක නොව ක්‍රමයෙන් වැඩුණු බව නොයෙක් කරුණු වලින් පැහැදිලි වේ. කාල විපරිණාම වශයෙන් හා ප්‍රදේශ වෛපුල්‍යයනොත් නොයෙක් අයුරින් වෙනස් වූවත් මේ තාක් වූ ප්‍රභේද සියල්ලක් එකම භාෂාවත් මූලාශ්‍රය කොටගෙන ඇතිවිය යුතු බවද පිළිගැනීමට ඉඩ තිබේ. මෙහි සැකයෙන්ම සැලකිය හැක්කේ සියලුම ප්‍රාකෘත භාෂාවන් අතුරෙහි මහාරාෂ්ට්‍රීය ප්‍රාකෘතයම ප්‍රධාන බවයි. යම් යම් ස්වල්ප කරුණු වලින් වෙනස් වූවත් අනිත් ප්‍රාකෘතයෝ මහාරාෂ්ට්‍රය අනුවම යති. සෞරසේනී මාගධේ පයිසාචේ අපභ්‍රංශ යන භාෂා සතර මහාරාෂ්ට්‍රයට පමණක් දෙවැනියයි සැලකිය හැකිය. එහෙයින් මහාරාෂ්ට්‍රය ශිෂ්ටද ශ්‍රේෂ්ඨද වේ. එයම සාහිත්‍ය විවහාරයට යෝග්‍යද වේ. සේතුබන්ධ ගෞඩවද කුමාරපාල චරිත
ආදී මහා කාව්‍ය ලියන ලද්දේත් මහා රාෂ්ට්‍රීය ප්‍රාකෘතයෙනි. එහෙයින් කාව්‍යාදර්ශයට අනුව මහාරාෂ්ට්‍රාශ්‍රයං භාෂා ප්‍රකෘෂ්ටං ප්‍රාකෘතං විදුක් සාගරං සූක්ති රත්නානං සේතු බන්ධාදී යන්මයන්. කාව්‍යාදර්ශයේ සඳහන් වෙනවා මහාරාෂ්ට්‍රාශ්‍රයං භාෂා ප්‍රකෘෂ්ටං ප්‍රාකෘතං විදුක් සාගරං සූක්ති රත්නානං සේතු බන්ධාදී යන්මයම්. මෙන්න මේ පයිසාචී භාෂාවේ භාවිතා කියලා සැලකෙන මේ ප්‍රදේශ දිහා බැලුවාම මේ දේශ භාෂා රාශියම මේ දේශීය භාෂා රසම එකවර එක නෙවෙයි. ක්‍රමක්‍රමයෙන් ස්ටෙප් බයි ස්ටෙප් ක්‍රමක්‍රමයෙන් වැඩුණු බව නොඑක් කරුණු වලින් පැහැදිලි වෙනවා. මේ දේශීය භාෂා සියල්ල එකවරක පමණක් නොවේ ක්‍රමයෙන් වැඩුණු භාෂා බව නොයෙක් කරුණු වලින් පැහැදිලි වෙනවා. ඒ වගේම ඒකට හේතු වෙන්නේ කාලය, කාලගත වීම, විපරිණාම, වෙනස් වීම වශයෙන් හා ප්‍රදේශ වෛපුල්‍යයෙන්. ඒ කියන්නේ ප්‍රදේශ වශයෙන් තියෙන විපුලත්වය. බොහෝ ප්‍රදේශවලට යනකොට ඒ ප්‍රදේශයන්ගේ තියෙන භූගෝලීය ලක්ෂණ සහ විවිධ දේශගුණික විපර්යාස අනුව භාෂාවන් වෙනස් වෙනවා. ඒකට කාලය ගත වෙන්න පුළුවන්, විපරිණාමයන්ට වෙනස් වීම වලට ලක් වෙන්න පුළුවන්. නොඑක් අයුරින් වෙනස් වූවත් මේතාක් වූ ප්‍රභේද සියල්ලක්ම එකම භාෂාවක් මූලාශ්‍රය කොටගෙන ඇතිවිය යුතු බවට පිළිගැනීමට ඉඩ තිබේ. කාල වශයෙන් හෝ වේවා, විපරිණාම වශයෙන් හෝ වේවා, ප්‍රදේශ විපුලත්වයෙන් හෝ වේවා භාෂාවන් නොඑක් ආකාරයෙන් වෙනස් වූවත් මේ සියල්ලක්ම මේ ප්‍රභේද සියල්ලක්ම එකම භාෂාවක් මූලාශ්‍රය කොටගෙන ඇතිවිය යුතු බව අපිට පිළිගන්නට පුළුවන්. මෙතනදී පිළිගන්න ඉඩ තියෙනවා. කොයි විදියට වෙනස් වුණත් එකම මූලයකින් හැදුනාය කියන කාරණය පිළිගන්නටත් පුළුවන්. මේ නිසකයෙන්ම සැලකිය හැක්කේ සියලුම ප්‍රාකෘත භාෂාවන් අතරෙහි මහා රාෂ්ට්‍රී ප්‍රාකෘතයම ප්‍රධාන බවයි. මේදී නිසකයෙන්ම සලකන්න පුළුවන් කාරණය තමයි සියලුම ප්‍රාකෘත භාෂාවන් අතරින් මහා රාෂ්ට්‍රී ප්‍රාකෘතයම ප්‍රධාන ප්‍රාකෘතය බව. මොකද මුල් කාලීනව ග්‍රන්ථ රචනයටත් කලින් කාව්‍ය සංකල්පනා සඳහා භාවිතා කළ භාෂාව තමයි මහා රාෂ්ට්‍රී ප්‍රාකෘතය. දැන් අනිකුත් ප්‍රාකෘත භාෂා ඇතිවීමට කලින් කාව්‍ය සංකල්පනා දැන් නාට්‍ය ග්‍රන්ථවල ස්ත්‍රීන් පවා කතා කරන්නේ සෞරසේනී භාෂාවෙන්, සින්දු කියන්නේ මහා රාෂ්ට්‍රී භාෂාවෙන්. එතකොට කාව්‍යාත්මක භාවය වැඩි නිසා සාහිත්‍යයන්ට වැඩි වශයෙන් යොදා ගනිපු භාෂාව මහා රාෂ්ට්‍රී ප්‍රාකෘතය. එතකොට අනිකුත් සියලු භාෂාවන් ප්‍රාකෘත භාෂාවන් අතරින් මහා රාෂ්ට්‍රී ප්‍රාකෘතය ප්‍රධානතම ප්‍රාකෘතය බවට, කැපී පෙනෙන ප්‍රාකෘතය බවට, ප්‍රමුඛතම ප්‍රාකෘතය බවට පත් වෙනවා කියන කාරණය මෙතනදී සඳහන් කරන්නට ඕනේ. යම් යම් සල්ප කරුණු වලින් වෙනස් වුවත් අනිත් ප්‍රාකෘතයෝ මහා රාෂ්ට්‍රය අනුවම යති. යම් යම් කරුණු වලින්, වචන වලින්, යම් යම් නියමයන් අතරින් සුළු සුළු වෙනස්කම් තිබුණත් අනිත් සියලුම ප්‍රාකෘත භාෂා ගමන් කරන්නේ මහා රාෂ්ට්‍රී ප්‍රාකෘත භාෂාවට අනුව. සියලුම ප්‍රාකෘත භාෂා ගමන් කරන්නේ මහා රාෂ්ට්‍රී ප්‍රාකෘත භාෂාවට අනුව. ඒවායේ සුළු සුළු වෙනස්කම් තියෙන්නට පුළුවන්. නමුත් මූලික නියමයන් හා අනුගමනය කිරීම සියල්ල මහා රාෂ්ට්‍රය අනුගතයි. ඒ අනුව සෞරසේනිය, මාගධී, පයිසාචී සහ අපභ්‍රංශ කියන භාෂා හතර. සෞරසේනී භාෂාව සංස්කෘත භාෂාව ඇති වුණා කියලා සැලකෙන මධ්‍ය දේශීය භාෂාවෙන් හැදුණු සංස්කෘතයේම අනිකුත් පරිවාර ප්‍රාකෘත භාෂාව තමයි සෞරසේනී. අනේ සෞරසේනී භාෂාව මගධයේ උපදුනා කියලා සැලකෙන මාගධී භාෂාව, මාගධී, අර්ධ මාගධී, ශුද්ධ මාගධී කියන ප්‍රභේදය අනුගත.
එතකොට පයිසාචී භාෂාව මෙතෙක් අපි කතා කරපු අපභ්‍රංශ භාෂාව නූතන ප්‍රාකෘතය කියන මෙන්න මේ භාෂා හතර මහාරාෂ්ට්‍රී ප්‍රාකෘතයට පමණක් දෙවැනි වන භාෂා. මහාරාෂ්ට්‍රී ප්‍රාකෘතය මේ විශේෂ භාෂාවක් හැටියට සලකන්නේහි සාහිත්‍යාත්මක භාවයෙන් ප්‍රමුඛතාවය ලබා දීලා තියෙන හින්දානේ සාහිත්‍යාත්මක කටයුතු පැත්තෙන් ප්‍රමුඛතාවය ලබා දීලා තියෙන මහාරාෂ්ට්‍රී ප්‍රාකෘතයට නිසා. ඒ අරෙන්නට අනිකුත් සෞරසේනී මාගදී පයිසාචි අපභ්‍රංශ කියන භාෂා හතරත් මහාරාෂ්ට්‍රී ප්‍රාකෘතයට පමණක් දෙවෙනි වන විශිෂ්ටතාවයන්ගෙන් යුක්තයි කියන කාරණය මෙතනදී සඳහන් කරන්නට ඕනේ. ඒ අනුව බලනකොට මහාරාෂ්ට්‍රී ප්‍රාකෘතය ශිෂ්ට භාෂාවක්. ඒ වගේම ශ්‍රේෂ්ඨතම භාෂාව හැටියට සැලකෙනවා ප්‍රාකෘත භාෂා අතර. ශිෂ්ට සහ ශ්‍රේෂ්ඨතම භාෂාව හැටියට සැලකෙනවා. එයම ඒක නිසාම මේ ශිෂ්ට ශ්‍රේෂ්ඨ මහාරාෂ්ට්‍රී ප්‍රාකෘතය සාහිත්‍ය විවහාරයට යෝග්‍ය භාෂාව හැටියට සැලකෙනවා. මේ ශිෂ්ට ශ්‍රේෂ්ඨ මහාරාෂ්ට්‍රී ප්‍රාකෘතය සාහිත්‍ය විවහාරයට යෝග්‍ය වූ භාෂාව හැටියටයි සැලකෙන්නේ. එතකොට මහාරාෂ්ට්‍රී ප්‍රාකෘතයෙන් සේතුබන්ධ මහා කාව්‍ය, ගෞඩවද මහා කාව්‍ය, කුමාරපාල චරිත මහා ආදී මහා කාව්‍ය ලියන ලද්දේ රචනා කරන ලද්දේ මේ මහාරාෂ්ට්‍රීය ප්‍රාකෘතයෙන්. ඒක නිසා කාව්‍යාදර්ශයේ සඳහන් කරනවා මහාරාෂ්ට්‍රාශ්‍රයං භාෂා ප්‍රකෘෂ්ටං ප්‍රාකෘතං විදුක් සාගරං සූක්ති රත්නානං සේතුබන්ධාදියන්මයම්. මහාරාෂ්ට්‍රාශ්‍රයං භාෂා මහාරාෂ්ට්‍රය ඇසුරු කරන ලද භාෂාව ප්‍රකෘෂ්ටං ප්‍රාකෘතං විදික් පළමු ප්‍රමුඛතම ප්‍රාකෘතයයි දත යුතුයි. සාගරං සූක්ති රත්නානං සාගරං සූක්ති රත්නානං සූක්ති රචනාවට සූක්ති රචනාවට රත්නාකරයක් වගේ කියන්නේ අසාගරයක් වැනි මේ භාෂාවෙන් සේතුබන්ධාදී යන්මයන් සේතුබන්ධාදී මහා කාව්‍ය කරලා තියෙනවා කියන කාරණය. මේක අපි ඉදිරියේදීත් කතා කරනවා මේ ශ්ලෝකයේ අර්ථය පිළිබඳව. එතකොට මෙතනදී සඳහන් කළ යුතු කාරණය තමයි මෙන්න මේ දේශීය භාෂා සියල්ල එකපාරට හැදිලා ආපුවා නෙවෙයි. වසර ගණනාවක් සියවස් ගණනාවක් පුරා ක්‍රමක්‍රමයෙන් වැඩුණු භාෂාවන් බව. එතකොට කාලගත වීමෙන් සහ විවිධ විපරිණාමයන්ට වෙනස් වීම වලට ලක්වීමෙන් වගේම විවිධ ප්‍රදේශ වෛපුල්‍යතාවය, ප්‍රදේශ විපුලත්වය, විවිධ ප්‍රදේශවල තියෙන භූගෝලීය ලක්ෂණ, කාල දේශගුණික විපර්යාස ආදී මේ නොයෙක් කරුණු වලින් වෙනස් වුණත් මේ භාෂාවන් මේ නොයෙක් කරුණු වලින් මේ භාෂාවන් වෙනස් වුණත් මේ තාක් වූ ප්‍රභේද සියල්ලක්ම එකම භාෂා මූලයකින් ඇතිවිය යුතුයි කියන කාරණය මෙතනදී සඳහන් කළ යුතු වෙනවා. එතකොට මෙතනදී නිසකයෙන්ම සලකන්නට පුළුවන් කාරණය තමයි සියලුම ප්‍රාකෘත භාෂාවන් අතරින් මේ මහාරාෂ්ට්‍රී ප්‍රාකෘත භාෂාවම තමයි ප්‍රධාන ප්‍රාකෘත මුඛ්‍ය ප්‍රාකෘත භාෂාව වෙන්නේ කියන කාරණය. ඒ වගේම පද සිද්ධීන් අතින්, වචන අතින්, නියමයන් අතින් යම් යම් සුළු සුළු වෙනස්කම් තිබුණත් අනිත් ප්‍රාකෘත සියලුම ප්‍රාකෘත භාෂා මහාරාෂ්ට්‍රී භාෂාවම අනුගමනය කරනවා කියන කාරණය මෙතනදී සඳහන් කළ යුතුයි. ඒ වගේම තමයි සෞරසේනී භාෂාව, මාගධී භාෂාව, පයිසාචි අපභ්‍රංශාදී භාෂාවන්, ඒ භාෂා හතර භාෂා ලක්ෂණ, සාහිත්‍ය ලක්ෂණ අතින් ගත්තාම මහාරාෂ්ට්‍රී ප්‍රාකෘතයට පමණක් දෙවැනි වන භාෂා. ඒ වගේම ශිෂ්ට භාෂා, ශ්‍රේෂ්ඨ භාෂා, මේවම මේ සාහිත්‍ය විවහාරයන්ට යෝග්‍ය වන භාෂා. එතකොට
सेतुबंध महाकाव्य, गौडवध महाकाव्य, कुमारपाल चरित महा आदि में महाकाव्यයන් රචනා කරලා තියෙන්නේ මහාරාෂ්ට්‍රීය ප්‍රාකෘතයෙන්. අනේක නිසා තමයි දණ්ඩීන් සඳහන් කරන්නේ මහාරාෂ්ට්‍රාශ්‍රයං භාෂා ප්‍රකෘෂ්ටං ප්‍රාකෘතං විදුක් සාගරං සූක්ති රත්නානං සේතුබන්ධාදී යන්මයන්. මේ පිළිබඳව වැඩි විවරණයක් අපි ඉදිරියේදී බලමු මොනවද ඒ ශ්ලෝකයෙන් කියවෙන්නේ කියලා. දක්ෂිණ පතවර්තී ප්‍රදේශයක් වූ මහාරාෂ්ට්‍රය ඇසුරු කළ ප්‍රාකෘතය උත්තම ප්‍රාකෘතයයි කවිහු දනිත්. රසභාව දෙකින්ම යුක්ත හේයින් සූක්ති රතනයන්ට, ඒ කියන්නේ කවීන්ගේ යහපත් රචනා නැමැති රුවන්වලට රතනාකර සාගරයක් වූ සේතුබන්ධ නම් වූ මහා කාව්‍යය යම් ප්‍රාකෘතයකින් නිපන්නේද ඒ ප්‍රාකෘතය උතුම් යනු මෙයින් ප්‍රස්තුත කෙරේ. මහාරාෂ්ට්‍ර ප්‍රාකෘතයෙහි සංස්කෘත ශබ්දයන්ගේම ස්වල්ප පරිවර්තනයක් ඇති හේයින්ද, සංස්කෘත ශබ්ද බහුල කොට ඇති හේයින්ද, ශ්‍රෝතෘන්හට ඇසීමෙහි මහත් ආදරයක් උපදවන හේයින්ද මෙය ප්‍රකෘෂ්ට ප්‍රාකෘතය ලෙස සලකත්. වරරුචි ප්‍රනීත ප්‍රාකෘත ව්‍යාකරණයෙහි පරිච්ඡේද 9කින්ම මහාරාෂ්ට්‍රීය ප්‍රාකෘතයේ ස්වරූප නිරූපණය කරන ලද්දේය. මේ භාෂාව කවර ප්‍රදේශිකී ප්‍රචලිතද යන්න ගැන පණ්ඩිතයෝ මත දෙකක් ප්‍රකාශ කරති. එකක් නම් මහාරාෂ්ට්‍ර නම් වූ දේශයෙහි ප්‍රචලිත බවය. අනෙක නම් ආර්යාවර්තයෙහි සભ્ય සමාජයන්හි ප්‍රචලිත බවයි. මෙන්න මෙතනදී සඳහන් කරනවා අර ඉහතින් අපි දක්වපු මහාරාෂ්ට්‍රාශ්‍රයං භාෂා ප්‍රකෘෂ්ටං ප්‍රාකෘතං විදුක් සාගරං සූක්ති රත්නානං සේතුබන්ධාදී යන්මයන්. එතකොට දක්ෂිණ පතවර්තී දක්ෂිණ ප්‍රදේශයෙහි පවතිනා වූ රටක් වන මහාරාෂ්ට්‍රය ඇසුරු කළ ප්‍රාකෘත භාෂාව උත්තම ප්‍රාකෘතයයි කවිහු දනිත්. මහාරාෂ්ට්‍රය ඇසුරු කළ දකුණු පතයෙහි පිහිටි මහාරාෂ්ට්‍රය ඇසුරු කළ ප්‍රාකෘත භාෂාව උත්තම ප්‍රාකෘතයයි කියලා කවිහු හඳුන්වනවා. මහාරාෂ්ට්‍රාශ්‍රයං භාෂා මහාරාෂ්ට්‍රය ඇසුරු කළ භාෂාව ප්‍රකෘෂ්ටං ප්‍රාකෘතං විදුක් උත්තම ප්‍රාකෘතයයි කවිහු විදුක් කවියෝ දන්නවා. එතකොට සාගරං සූක්ති රත්නානං මේ මහාරාෂ්ට්‍රී ප්‍රාකෘතය රස සහ භාව කියන දෙකින්ම යුක්තයි. රසය සහ භාවය කියන ගුණ දෙකින්ම යුක්ත භාෂාවක් තමයි මේ මහාරාෂ්ට්‍රී ප්‍රාකෘතය. එතකොට සූක්ති රතනයන්ට, සූක්ති රතනයන් කියන්නේ මොනවද? කවීන්ගේ යහපත් රචනා නැමැති රුවන්වලට, කවීන්ගේ යහපත් රචනා නැමැති රුවන්වලට රතනාකරයක් වූ සාගර රතනාකර කියලා කියන්නේ සාගරයටනේ. සාගරයක් වූ සේතුබන්ධ නම් වූ මහා කාව්‍යය, සේතුබන්ධ නම් වූ මහා කාව්‍යය යම් ප්‍රාකෘතයකින් නිපන්නේද, සේතුබන්ධ නම් වූ මහා කාව්‍ය යම් කිසි ප්‍රාකෘත භාෂාවකින් උපදුනාද ඒ ප්‍රාකෘත භාෂාව උතුම් ප්‍රකෘෂ්ටං ප්‍රාකෘතං උතුම් කියන කාරණය තමයි මේ ශ්ලෝකයෙන් සඳහන් කරන්නේ. එතකොට දකුණු දිග ප්‍රදේශාශ්‍රිත මහාරාෂ්ට්‍ර ජනපදය ඇසුරු කළ ප්‍රාකෘත භාෂාව තමයි උතුම්ම ප්‍රාකෘත භාෂාව. ඒක කාව්‍ය භාෂාව නිසා ඒක කවීන් දන්නවා. රසභාව දෙකෙන්ම යුක්ත හේයින් කවීන්ගේ යහපත් රචනා නැමැති රුවන් වලට සූක්ති රතනයන්ට සාගරයක් වගේ රත්නාකරයක් වැනි සේතුබන්ධ නම් වූ මහා කාව්‍ය
යම් කිසි ප්‍රාකෘතයකින් ඉපදුනාද. ඒ කියන්නේ මහාරාෂ්ට්‍රීය ප්‍රාකෘතයෙන් සේතුබන්ධය රචනා කළේ. ඒ ප්‍රාකෘත භාෂාව තමයි උතුම් භාෂාව හැටියට සලකන්නේ කියන කාරණය මෙතනදී දණ්ඩින් සඳහන් කරනවා. මහාරාෂ්ට්‍ර ප්‍රාකෘතයෙහි පදසිද්ධිය දිහා බැලුවාම අවබෝධ වෙන කාරණය තමයි අපි කලින් පාඩමකදීත් ප්‍රාකෘත පාලි සහ සංස්කෘත පරිවර්තනයන් බැලුවා. එතනදී තිබුණු ප්‍රාකෘත පරිවර්තන මේ මහාරාෂ්ට්‍රීය ප්‍රාකෘතයේ පරිවර්තන ඔබට කලින් පාඩමකදී මතක ඇති. අපි ශ්ලෝක 3 බැගින් අරගෙන ඒ පිළිබඳව විශ්ලේෂණය කළා. එතකොට මේ මහාරාෂ්ට්‍රීය ප්‍රාකෘත භාෂාව ඔබ දකින්නට ඇති ඉතා සුළු වෙනස්කම් වලින් සංස්කෘත ශබ්දයන්ගේම ස්වල්ප පරිවර්තන බව තිබුණේ. ඒ ශ්ලෝකවලවත් තිබුණේ සංස්කෘත ශබ්දයන්ගේම සුළු පරිවර්තනයන් සිදු කිරීම මාර්ගයෙන් ප්‍රාකෘතයට පෙරලලා. එතකොට මෙබඳු වූ ප්‍රාකෘත ලක්ෂණ කියන්නේ සංස්කෘත ශබ්දයන්ම සුළු පරිවර්තනයන් තුලින් ප්‍රාකෘතයට පෙරලා ඇති ආකාරය කාලිදාසයන්ගේ නාට්‍ය ග්‍රන්ථවල භාවිත ප්‍රාකෘත භාෂාවෙන් ඔබට අවබෝධ කර ගන්නට පුළුවන්. ඒ සංස්කෘතයේම සුළු වෙනස්කමක් තුළින් ප්‍රාකෘතයට පෙරලා තියෙන විදිය. එතකොට මහාරාෂ්ට්‍රීය ප්‍රාකෘතයයි සිද්ධ වෙන්නේ සංස්කෘත ශබ්දයන්ම ස්වල්ප පරිවර්තනයන් තුළින් ප්‍රාකෘතයට හරවා ගන්නා එක. එතකොට සංස්කෘත භාෂාව වැනි ශ්‍රේෂ්ඨ භාෂාවකින් එන ශබ්ද එහෙම තමයි මේ සංස්කෘත භාෂාවට ආදරය ඇති කවීන්‍ය සඳහන් කරන්නේ ප්‍රාකෘතය බිඳිලා තියෙන්නේ සංස්කෘතයෙන් කියලා. එතකොට සංස්කෘත ශබ්ද බහුල කරලා තියෙන හින්දා ශෝත්‍රූන් හට අසන්නා වූ පුජ්‍යලයන් හට ඇසීමෙහි මහත් ආදරයක් උපදවන හින්දා ප්‍රාකෘත භාෂාවන්හි වචන හරි කෝමලයිනේ, මෘදුයි. ස්ත්‍රියක් වගේ කෝමල භාෂාවක් කියනවනේ ප්‍රාකෘත කියන්නේ. එතකොට එබඳු කෝමල භාෂාවක වචන ඇසීමට මහත් ආදරයක් උපදිනවා. අහන්න ආස හිතෙනවා. මහත් ආදරයක් උපදවන නිසා මේ මහාරාෂ්ට්‍රීය ප්‍රාකෘතය ප්‍රකෘෂ්ඨ ප්‍රාකෘතය උතුම් ප්‍රාකෘතය හැටියට සලකනවා. එතකොට ක්‍රිස්තු වර්ෂ 6 වෙනි සියවසේදී ප්‍රාකෘතයට ව්‍යාකරණ රචනා කරපු වරරුචි ආචාර්යවරයා විසින් රචනා කරන ලද ප්‍රාකෘත ප්‍රකාශය නම් වූ ප්‍රාකෘත ව්‍යාකරණේ පරිච්ඡේද එකක් නෙවෙයි 9ක්ම වෙන් කරලා තිනවා. මොකක් ගැන විස්තර කරන්නටද? මහාරාෂ්ට්‍රීය ප්‍රාකෘතය පිළිබඳව විස්තර කරන්නට. අපි ප්‍රාකෘත ප්‍රකාශයේ අන්තර්ගතයන් පිළිබඳව ඉදිරියේදී කතා කරනවා. සාරාංශයක් වශයෙන් අපි අරන් කතා කරනවා මේ ව්‍යාකරණ ලක්ෂණ තුලදී. එතකොට මහාරාෂ්ට්‍රීය ප්‍රාකෘතයේහි ස්වરૂපය නිරූපණය කිරීම සඳහා මේ ශ්‍රේෂ්ඨ ප්‍රාකෘත භාෂාව වූ මහාරාෂ්ට්‍රීය ප්‍රාකෘතයට පරිච්ඡේද 9ක්ම යොදාගෙන තියෙනවා වරරුචි ආචාර්යවරයා. ඒ මහාරාෂ්ට්‍රීය ප්‍රාකෘතයේ තියෙන ස්වરૂපය විවරණය කරන්නට, නිරූපණය කරන්නට මේ භාෂාව කවර ප්‍රදේශයක ප්‍රචලිතද යන කාරණය පිළිබඳව පඬිතවරු මත දෙකක් ප්‍රකාශ කරනවා. මේ භාෂාව කවර ප්‍රදේශයක ප්‍රචලිත භාෂාවක්ද කියන කාරණය පිළිබඳව පඬිතයෝ මත දෙකක් ප්‍රකාශ කළා. මොනවද මේ මත දෙක? එකක් තමයි මහාරාෂ්ට්‍ර නම් වූ දේශයේහි ප්‍රචලිත බව. එකක් තමයි මේ භාෂාව මහාරාෂ්ට්‍ර නම් වූ දේශයේහි ප්‍රචලිත භාෂාවක් කියන කාරණය. අනෙත් එක තමයි ආර්යාවර්තයෙහි සભ્ય සමාජයන්හි ප්‍රචලිත බව. අනිත් කාරණය තමයි එකක් මහාරාෂ්ට්‍ර දේශයේ ප්‍රචලිත වූ භාෂාවයයි කියන එක. අනෙත් එක තමයි ආර්යාවර්තයේ තුල ආර්යාවර්තය කියලා කියන්නේ
සංක්‍රමණික ආර්යයන් ඇවිල්ලා මුලින්ම පදිංචි වූ ප්‍රදේශයනේ. මෙන්න මේ ආර්යාවර්තයේ තුල ආර්යාවර්තය කියන්නේ උතුම් ප්‍රදේශය කියන එක. එතකොට ආර්යාවර්තයේ තුල සભ્ય සමාජයන්හි ශ්‍රේෂ්ඨ සමාජයන්හි ප්‍රචලිත භාෂාව මහාරාෂ්ට්‍රී ප්‍රාකෘතය වුණාය කියන කාරණය. ඇතැම් තැනකදී සඳහන් කරනවා ඒක පාලි භාෂාව වුණාය කියලා. නමුත් සමහර තැන්වල සඳහන් වෙනවා මහාරාෂ්ට්‍රී ප්‍රාකෘතයේ ශ්‍රේෂ්ඨත්වය විදහාපාන්න මේක සංස්කෘතත් එක්කම ආර්යාවර්තයේ ඉඳලම ආවාය කියන්නේ ආර්යාවර්තයේ සભ્ય සමාජයන්හි ශිෂ්ට සමාජයන්හි ප්‍රචලිත වෙලා තිබුණු භාෂාවක් කියන කාරණය මෙතනදී ඉස්මතු කරන්නට උත්සාහ කරනවා. එතකොට මහාරාෂ්ට්‍රී ප්‍රාකෘතය කුමන ප්‍රදේශයේද තියෙන්නේ? දක්ෂිණ පතයට සමීප මහාරාෂ්ට්‍ර ප්‍රදේශයේ. ඒ ප්‍රදේශයේ ආශ්‍රිතව ඉපදුණු භාවිතා කළ උතුම් ප්‍රාකෘත භාෂාව තමයි ප්‍රකෘෂ්ඨ ප්‍රාකෘතය තමයි මහාරාෂ්ට්‍රී ප්‍රාකෘතය කියලා කියන්නේ. කවියන්ගේ කාව්‍ය රචනාවලට සාගරයක් වගේ සේතු බන්ධාදී මහා කාව්‍යයන් පවා රචනා කරන්නට යෙදුණු ශිෂ්ට සම්පන්න ශ්‍රේෂ්ඨ කාව්‍ය ප්‍රාකෘතය තමයි මහාරාෂ්ට්‍රී ප්‍රාකෘතය බවට කාව්‍යාදර්ශය තුල සඳහන් වෙන කාරණය. එතකොට යම් ප්‍රාකෘතයකින් කාව්‍යයන් රචනා කිරීමට තරම් ශ්‍රේෂ්ඨත්වයක් පළ කරාද අන්න ඒ කාව්‍ය රචනා කිරීමට තරම් ශ්‍රේෂ්ඨත්වයක් ඇති ඊට සුදුසුකම් දරපු ප්‍රාකෘත භාෂාව තමයි මහාරාෂ්ට්‍රී ප්‍රාකෘතය. එතකොට මහාරාෂ්ට්‍රී ප්‍රාකෘතයේ දක්නට තියෙන්නේ සංස්කෘත ශබ්දයන්ව සුළු සුළු වෙනස්කම් කිරීම තුළින් ප්‍රාකෘතයට හරවා ගනිපු ආකාරය තමයි දකින්නට තියෙන්නේ. එතකොට සංස්කෘත ශබ්ද බහුලව තියෙන නිසාත් අසන පුජ්‍යලයන්ට මහා ආදරයක් ඇති වෙනවා. මහා ආසාවක් ඇති වෙනවා මේ හරි ආනන්දයකින් යුතුව ඉගෙන ගන්න පුළුවන් භාෂාවක් මේ ප්‍රාකෘත මහාරාෂ්ට්‍රී ප්‍රාකෘතය. එතකොට මහාරාෂ්ට්‍රී ප්‍රාකෘතය ස්ත්‍රී පුරුෂ දෙන්නගේ වෙනස වගේ කියනවනේ. එතකොට සංස්කෘත භාෂාවේ නැමැති පුරුෂයාගේ ස්ත්‍රිය තමයි ප්‍රාකෘත නැමැති කොමල භාෂාව හැටියට අපිට සලකන්න පුළුවන්. එතකොට අහන්න ආදරෙයි. අහන්න කැමැත්තක් ඇති වෙනවා ප්‍රාකෘත භාෂාව. ඒක නිසා මේ ශ්‍රේෂ්ඨ ප්‍රාකෘතයේ හැටියට සැලකෙන්නේ. වරරුචි ආචාර්යවරයා විසින් රචනා කරන්නට යෙදුණු ප්‍රාකෘත ප්‍රකාශයේ පරිච්ඡේද 9ක්ම වෙන් කරලා තියෙන්නේ මේ මහාරාෂ්ට්‍රී ප්‍රාකෘතයේ වෙනස්කම් ස්වරූපයන් නිරූපණය කරන්නට. එතකොට ප්‍රාකෘත ප්‍රකාශය ගැන විමසන වෙලාවේදී අපිට ඒ කරුණු බලා ගන්න පුළුවන් කොහොමද මේ සංස්කෘත වචන සුළු සුළු පරිවර්තනයන් තුලින් ප්‍රාකෘත භාෂාවට හැරවිලා තියෙන්නේ කියන කාරණය. එතකොට මෙන්න මේ භාෂාව කවර ප්‍රදේශයක ප්‍රචලිතව තිබුණු භාෂාවක්ද කියන එක ගැන මත දෙකක් පළ කරනවා. මොනවද ඒ මහාරාෂ්ට්‍ර නම් වූ ප්‍රදේශයේ ප්‍රචලිත මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මහාරාෂ්ට්‍ර රාජ්‍යයේ ප්‍රචලිත භාෂාව මහාරාෂ්ට්‍රය වුණා කියන එක. අනිත් එක තමයි ආර්යයන් සංක්‍රමණික ආර්යයන්ගේ මුල්වාස භූමිය වුණු ආර්යාවර්තය කියන ප්‍රදේශයේ ශිෂ්ට සම්පන්න සමාජයන්හි භාවිතා කරන ලද භාෂාවයි කියන එක. එතකොට මහාරාෂ්ට්‍ර සංස්කෘත නැමැති පුරුෂයාගේ මුදු කොමල ස්ත්‍රී ලලනාව තමයි මහාරාෂ්ට්‍රී ප්‍රාකෘතය කියන කාරණය ඔන්න මෙතෙන් සඳහන් කරන්න පුළුවන්. ඒ දෙකේ වෙනස දක්වලා තියෙන සමහර තැන්වලදී අපි බලමු. මහාරාෂ්ට්‍රය පිහිටා තිබෙන්නේ ගෝදාවරී නදියටත් කෘෂ්ණා නදියටත් අතරෙහිය. මෙකල භූගෝලයේහි දෙකාන්‍යයි විවහාර කරනු ලබන්නේ මේ මහාරාෂ්ට්‍රයයි. මේ අශෝක කාලයේදී මහාරට්ට නමින් විවහාර කරන ලද්දේය. ක්‍රිස්තු වර්ෂයට වර්ෂ 215කින් ඔබ්බෙහි තුන්වෙනි ධර්ම සංගායනාවෙන් පසු ඒ රටවලට බෞද්ධ ධර්ම දූතයන් යැවීමේදී මහා ධම්ම රක්ඛිත තෙරණුවන් ධර්ම දූතයෙකු වශයෙන් යවා තිබෙන්නේ
මේ මහා රටටයි. බුද්ධ කාලයේහි මෙයට ඇති වූ පුරාණ නාමය අස්මක නොහොත් අස්සක යනුයි. මෙහි අගනුවර ප්‍රතිෂ්ඨාන නම් විය. මුග්ධබෝධ ව්‍යාකරණ කර්තෘ වූ ශ්‍රී වෝපදේව දෙමේද මේ රටෙහි උපන් පණ්ඩිතයෙකි. ආර්යාවර්තය නම් හිමාලයටත් වින්ධ්‍යා කඳුවැටියටත් අතරෙහි වූ ඉන්දියාවේ උතුරු කොටසයි. හෙවත් උත්තර ජම්බුද්වීපයයි. වින්ධ්‍යා හිමාලය දෙක අතරෙහි වූ ආර්යාවර්තය පුණ්‍ය භූමියක් යනු ප්‍රාචීනයන්ගේ මතයයි. එයින් අමරකෝෂයෙහි ආර්යාවර්තතක් පුණ්‍ය භූමිර් මධ්‍ය වින්ධ්‍ය හිමාලයෝ යයි කියන ලදී. එතකොට මේ මහාරාෂ්ට්‍රය රාජ්‍ය පිහිටලා තිබෙන්නේ ගෝදාවරි නදියටත් ගංගාවටත් ක්‍රිෂ්ණා ගංගාවටත් අතරේ. ගෝදාවරි නදියත් ක්‍රිෂ්ණා නදියටත් අතරෙහි තමයි මහාරාෂ්ට්‍රය පිහිටලා තියෙන්නේ. මෙන්න මේ කාලේ භූගෝල වර්තමානයේ භූගෝල ශාස්ත්‍රය තුළ ඩෙකාන් කියලා විවහාර කරනු ලබන්නේ මේ මහාරාෂ්ට්‍රයට. ඩෙකාන් ප්‍රාන්තය ඩෙකාන් ප්‍රදේශය කියලා විවහාර කරනු ලබන්නේ මේ මහාරාෂ්ට්‍රයට. මහාරාෂ්ට්‍ර කියන්නේ විශාල රට කියන එක. මහාරාෂ්ට්‍රය විශාල රට කියන එක මහාරට්ට. එතකොට වර්තමාන ඉන්දියාවේ නම් මහාරාෂ්ට්‍රය කියන්නේ විශාල ප්‍රාන්තයක්, මහාරාෂ්ට්‍රීය ප්‍රාන්තය. එතකොට මේ අශෝක කාලයේදී අශෝක රජුගේ කාලයේදී මහා රට්ට නමින් විවහාර කරන්න ලැබුවා. අශෝක රජුගේ කාලයේදී අශෝක අධිරාජයාගේ යුගයේදී මහා රට්ට නමින් විවහාර කරන ලද්දේ මේ මහාරාෂ්ට්‍ර ජනපදය. එතකොට ක්‍රිස්තු වර්ෂය උදාවීමට වසර 215කට කලින් වසර 215කට పూర్වයෙන් කලින් පවත්වන්නට යෙදුණු තුන්වෙනි ධර්ම සංගායනාවෙන් පස්සේ රටවල් 9කට ධර්ම දූතයන් යවුවනේ තුන්වෙනි ධර්ම සංගායනාවෙන් පස්සේ. එතකොට අන්න ඒ රටවල් වලට ධර්ම දූතයන් යැවීමේදී බෞද්ධ ධර්ම දූතයන් යැවීමේදී මහා ධම්ම රක්කිත තෙරණුවන් ධර්ම දූතයෙකු වශයෙන් යවලා තියෙන්නේ මෙන්න මේ මහා රටට. මහාරාෂ්ට්‍රය මහා රට්ට නමින් හැඳින්වෙන මහාරාෂ්ට්‍ර ප්‍රදේශයට තමයි මේ මහා ධම්ම රක්කිත රහතන් වහන්සේ තෙරණුවෝ ධර්ම දූතෙක වශයෙන් ධර්ම පණිවිඩය අරගෙන ගියාය කියලා සඳහන් වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ කාලයේහි මේ මහාරාෂ්ට්‍රය හැඳින්වුවා නමකින් අස්මක රාජ්‍ය, එහෙම නැත්නම් 12 මහා ජනපද අතර තියෙන අස්සක ජනපදය. 12 මහා ජනපදයන්ට අයිති අස්සක ජනපදය තමයි බුදුහාමුදුරුවන්ගේ කාලේ මේ අස්මක එහෙම නැත්නම් අස්සක කියන ජනපදය තමයි මහාරාෂ්ට්‍රයේ හැටියට හැඳින්වෙන්නේ. මේ මහාරාෂ්ට්‍රයේ අගනුවර ප්‍රතිෂ්ඨාන නගරය. මේ ප්‍රතිෂ්ඨාන නගරය ආශ්‍රිතව තමයි සාතවාහන රජුරෝ හිටිය ප්‍රතිෂ්ඨාන නගරය. එතකොට ගුණාಢ්‍ය නම් වූ බෘහත් කතා රචකයා හිටිය ප්‍රතිෂ්ඨාන නුවර. මුග්ධබෝධ ව්‍යාකරණ කර්තෘ වුණු සාතවාහන රජුරවන්ට සංස්කෘත භාෂාව උගන්වපු ශ්‍රී වෝපදේව ඉපදුනෙත් මේ රටේ ඉපදුණු පණ්ඩිතවරයෙක් ශ්‍රී වෝපදේව. එතකොට මෙන්න මේ මහාරාෂ්ට්‍රයේ ඉතා වැදගත් මේ කරුණු අතින් ආර්යාවර්තය කියලා කියන්නේ හිමාලයටත් වින්ධ්‍යා කඳුවැටියටත් අතරෙහි වූ ඉන්දියාවේ උතුරු කොටස. හිමාල පර්වතයටත් වින්ධ්‍යා කඳුවැටියටත් අතරේ පිහිටි ඉන්දියාවේ උතුරු කොටස තමයි ආර්යාවර්තය කියලා කියන්නේ.
එහෙම නැත්නම් උත්තර ජම්බුද්වීපය උතුරු දඹදිව සංක්‍රමණික ආර්යයන් හින්දු කෝෂ් කඳුවැටිය හරහා ඇවිල්ලා පැමිණෙන්නේ මෙන්න මේ උත්තර ජම්බුද්වීපයට උතුරු දඹදිවට. අවුන් පදිංචි වෙන්නේ පළමු ප්‍රදේශයේ ආර්යාවර්තය. ඔවුන් මේ ප්‍රදේශයේ තිබුණු ස්වභාවික සුන්දරත්වයට වශී වෙලා ඒ ප්‍රදේශයන්හි තමන්ගේ වාසභූමිය ඇති කරගන්නවා. එතකොට වින්ධ්‍යා සහ හිමාලය කියන කඳු දෙක අතරේ වින්ධ්‍යා වනය ඇතුළු වින්ධ්‍යා කඳුවැටිය සහ හිමාලය කියන දෙක අතරෙහි වූ ආර්යාවර්තය පුණ්‍ය භූමියක් කියන කාරණය පුරාතන පුජ්‍යලයන්ගේ මතයකට හේතුව තමයි අයට සඳහන් කරන්නේ මේ ආර්යාවර්තය මූලික කරගෙනනේ වෛදික ඍග්වේදය නිර්මාණය වෙන්නේ. එතකොට බමුණු පිරිස්වල හින්දුන්ගේ ප්‍රමුඛතම ආගමික ග්‍රන්ථය වන ඍග්වේදය රචනා වෙන්නේ ආර්යාවර්තය මූලික කරගෙන. එතකොට ඒක නිසා ආර්යාවර්තය මේ ආර්යයන්ගේ පළවෙනි පදිංචි ප්‍රදේශය මේක මේ පුණ්‍ය භූමියක් කියන කාරණය පුරාතනයේ වාසය කරපු පුජ්‍යලයෝ මත පළ කරලා තියෙනවා. අනේ ඒක නිසා අමරකෝෂ කියන කෘතියේ සඳහන් කරනවා ආර්යාවර්තතක් පුණ්‍ය භූමිර් මධ්‍ය වින්ධ්‍ය හිමාලයෝක්. ආර්යාවර්තය නම් වූ පුණ්‍ය භූමිය වින්ධ්‍ය සහ හිමාලය කියන පර්වතයන්ට මැදිව පිහිටි භූමියක් කියන කාරණය අමරකෝෂයේදී සඳහන් කරනවා. දැන් මෙතනදී බලන්නට ඕනේ මහාරාෂ්ට්‍රී ප්‍රාන්තය. මහාරාෂ්ට්‍රය කියන්නේ කොහේද මේ ප්‍රදේශය? ගෝදාවරී නදියටත් කෘෂ්ණා නදියටත් අතරේ පිහිටි වර්තමානයේ ඩෙකෑන් නමින් විවහාර කරනු ලබන මහාරාෂ්ට්‍රය ප්‍රාන්තය. අශෝක රජතුමාගේ කාලෙදී මහා රට්ට නමින් හඳුන්වපු මේ රටට තුන්වෙනි ධර්ම සංගායනාවෙන් ධර්මදූතයන් වහන්සේ නමක් ඇටියට මහා ධර්මරක්කිත තෙරණුවන් වහන්සේ වැඩම කරනවා. මේ මහා රාෂ්ට්‍ර කියන එකේ තේරුම තමයි විශාල රට, මහා රට කියන අදහස. බුදුරජාණන් වහන්සේගේ කාලයේ 12 මහා ජනපදයන් අතරින් එකක් වුණු අස්සක ජනපදය, එහෙම නැත්නම් අස්මක ජනපදය මේ මහාරාෂ්ට්‍රය වුණාය කියන කාරණය සඳහන් වෙනවා. එතකොට මේ මහාරාෂ්ට්‍රයේ අගනුවර තමයි ප්‍රතිෂ්ඨාන නගරය. එතකොට වින්ධ්‍යා වනයේට ආශ්‍රිතයි. මුග්ධබෝධ ව්‍යාකරණ කතුවරයා වූ ශ්‍රී වෝපදේව මේ රටේ උපන් කෙනෙක්. එතකොට ආර්යාවර්තය කියලා කියන්නේ හිමාලයටත් වින්ධ්‍යා කඳුවැටියටත් අතර පිහිටි ඉන්දියාවේ උතුරු කොටස, උතුරු දඹදිව. එතකොට වින්ධ්‍යා හිමාලය දෙක අතරෙහි වූ මේ ආර්යාවර්තය බොහොම ලස්සනයි, පුණ්‍ය භූමියක්. ඍග්වේදයේ රචනා වීමට පදනම් වුණු ආර්යයන්ගේ මුල් වාසභූමිය ආර්යාවර්තය, බ්‍රහ්මාවර්තය කියලාත් කියනවා මෙතනට. පුණ්‍ය භූමියක් කියන කාරණය පැරණි විද්වත් පිරිස් දක්වලා තියෙනවා. එතකොට අමරකෝෂයේ ඒක නිසාම සඳහන් කරන්නේ ආර්යාවර්තතක් පුණ්‍ය භූමිර් මධ්‍ය වින්ධ්‍ය හිමාලයෝ. ආර්යාවර්තය නමින් හැඳින්වුණු පුණ්‍ය භූමිය වින්ධ්‍යා කඳුවැටියටත් හිමාලයටත් අතර මැද ප්‍රදේශයක පිහිටියාය කියන කාරණය සඳහන් කරනවා. මහාරාෂ්ට්‍රී ප්‍රාකෘතය ගැන කතා කරා අපි. ඒ භූගෝලීය ප්‍රභවස්ථානය ගැනත් කතා කළා. ප්‍රාචීන ග්‍රන්ථයන්හි ප්‍රාකෘත භාෂාව පිළිබඳ නානා විභේදයෝ දක්නා ලැබෙත්. ඒ සියල්ලක්ම ප්‍රාකෘත භාෂා රූපයෙන්ම සලකා ගැනීම උචිත නොවේ. බොහෝ කොටස්වල ප්‍රාකෘත ඡායාව ඇති වෙනස් භාෂා විභේද පවතින්නේය. වරරුචිහට පසුව සද්භාෂාව ලියූ ලක්ෂ්මීධරයන් විසින් ප්‍රාකෘත භාෂාව පිළිබඳ ෂඩ් විභාගයක් කරන ලද්දේය. ඒ වනාහි ප්‍රාකෘත, සංස්කෘත, මාගධී, පයිසාචී, සෞරශේනී සහ
අපභ්‍රංශ වශයෙනි. ප්‍රාකෘත සංස්කෘත මාගධ පිසාච භාෂාව සූරසේනීච ෂෂ්ඨෝත්‍ර භූරි භේදෝ දේශ විශේෂාද අපභ්‍රංශක් යනුවේ සඳහා ප්‍රකාශිතයි. ප්‍රාකෘත සංස්කෘත මාගධ පිසාච භාෂාව සූරසේනීච ෂෂ්ඨෝත්‍ර භූරි භේදෝ දේශ විශේෂාද අපභ්‍රංශක්. නාට්‍ය ශාස්ත්‍රයේ වනාහි මෙයින් අන්‍ය වූ සප්ත භාෂා දක්වන ලද. ඒ වනාහි මාගධී, අවන්ති, ප්‍රාච්‍යා, ශෞරසේනී, අර්ධමාගධී, වාක්ලිකා, දක්ෂිණාත්‍යා යනුවෙනි. මාගධ්‍යවන්ති, ජාප්‍රාච්‍යා, සූරසේනා, අර්ධමාගධී, වාක්ලිකා, දාක්ෂිණාත්‍යාච සප්ත භාෂාක් ප්‍රකීර්තිතාක් යනු ඒ සඳහා කියන ලද. දැන් මේ ප්‍රාචීන ග්‍රන්ථයන්හි, පුරාතන ග්‍රන්ථයන්හි ප්‍රාකෘත භාෂාව පිළිබඳව නොයෙක් ප්‍රභේද දකින්නට පුළුවන්. එක එක කෘතිවල එක එක විදියට ප්‍රාකෘත භාෂාව ප්‍රභේදගත කරලා තියෙනවා. ඒ සියල්ලක් ප්‍රාකෘත භාෂා රූපයෙන්ම සලසා ගැනීම උචිත වෙන්නේ නැහැ. මොකද ප්‍රාකෘත භාෂා ඇති වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 4 වෙනි සියවසෙන් පස්සේ. නියමයන්ට යටත් වුණු නියම ප්‍රාකෘත භාෂා ඇති වෙන්නේ 6 වෙනි සියවසෙන් පස්සේ. එතෙක් සියල්ල දේශීය භාෂානේ. අනේක නිසා නොයෙකුත් ප්‍රභේද ප්‍රාකෘත භාෂාවන්ට තිබුණට ප්‍රාකෘත භාෂා කියන වචනයෙන් මේ දේශීය භාෂා හඳුන්වන්නේ ගන්නේ පස්සේ කාලෙකනේ. එතෙක් මේ භාෂාවන්හි නොයෙකුත් ප්‍රභේද තිබුණද ඒ සියල්ලම ප්‍රාකෘත භාෂා ස්වරූපයෙන් සලකා ගැනීම, හඳුන්වා ගැනීම එච්චර උචිත දෙයක් නෙවෙයි. මොකට දේශීය තත්වයේ තිබෙන ප්‍රාකෘත ගණයට නොවැටෙන භාෂා තියෙන නිසා. බොහෝ කොටස්වල ප්‍රාකෘත ඡායාව ඇති. බොහෝ කොටස්වල මේ ප්‍රාකෘත භාෂාවන්හි ඡායාව ඇති. වෙනස් භාෂා විභේද පවත්නේ, වෙනත් භාෂා ප්‍රභේදයන් පවතිනවා. වරරුචි හට පසුව, වරරුචිට පස්සේ ෂඩ් භාෂා චන්ද්‍රිකාව ලියූ ලක්ෂ්මීධරයන් විසින් ප්‍රාකෘත භාෂාව පිළිබඳ ෂඩ් විභාගයක් කරන ලද්දේ. දැන් මේ වරරුචිට පස්සේ ෂඩ් භාෂා චන්ද්‍රිකාව ලියපු ලක්ෂ්මීධර කියන කතුවරයා ප්‍රාකෘත භාෂාවට ෂඩ් විභේදයක් කොටස් 6ක් බෙදලා දක්වනවා. ප්‍රාකෘත භාෂාවේ මෙන්න මේ කොටස් 6 තියෙනවා කියලා. මොනවද ඒ කොටස් 6? ප්‍රාකෘත, සංස්කෘත, මාගධී, පයිසාචි, ශෞරසේනී, අපභ්‍රංශ වශයෙන්. එතකොට ලක්ෂ්මීධරයන්ට අනුව ප්‍රාකෘත කියන්නේ එක භාෂාවක්. සංස්කෘත තව එකක්. මාගධීය ප්‍රාකෘත නෙවෙයි, මාගධීය දේශීය භාෂාවක්. පයිසාචී දේශීය භාෂාව. සෞරසේනී දේශීය භාෂාව අපභ්‍රංශ වශයෙන්. එතකොට ප්‍රාකෘත කියන්නේ එක ප්‍රභේදයක් විතරයි ලක්ෂ්මීධරයන්ට අනුව. එතකොට මෙන්න මෙතනදී මේ අපි සඳහන් කරපු කාරණය ඒ කාරණයෙන් ස්ಫುಟ වෙනවා. ප්‍රාකෘත, සංස්කෘත, මාගධ, පිසාච භාෂාව. ප්‍රාකෘත, සංස්කෘත, මාගධ, මාගධී, පිසාච භාෂාව, පයිසාචී භාෂාව. සූරසේනීව ෂෂ්ඨෝත්‍ර භූරි භේදෝ දේශ භාෂාවල අපභ්‍රංශාදී විශේෂයන් පවතිනවා කියලා, විශේෂයන් 6ක් පවතිනවා කියලා සඳහන් කරනවා. ප්‍රාකෘත, සංස්කෘත, මාගධ, පිසාච, පයිසාචී, සූරසේනී අපභ්‍රංශාදී භාෂා 6ක්, ෂෂ්ඨෝත්‍ර භාෂා 6ක් ආදී ප්‍රධාන ප්‍රභේද මේ දේශ භාෂාවන්හි තියෙනවා කියන කාරණය ලක්ෂ්මීධර සඳහන් කරනවා. එතකොට ලක්ෂ්මීධරට අනුව සියල්ල නෙවෙයි, ප්‍රාකෘත කියන්නේ එක භාෂාවක් පමණයි. සංස්කෘත තවත් භාෂාවක්, මාගධී තවත් භාෂාවක්, පයිසාචී තවත් භාෂාවක්, සෞරසේනී තවත් භාෂාවක්, අපභ්‍රංශ තවත් භාෂාවක් කියන කාරණය.
නාට්‍ය ශාස්ත්‍රයේහි වනාහි මෙයින් අන්‍ය වූ සප්ත භාෂා දක්වන ලදහ. දැන් නාට්‍ය ශාස්ත්‍රයේ භරත මුනිවරයාගේ නාට්‍ය ශාස්ත්‍රයේහි මේට වැඩිය වෙනස් වූ භාෂා 7ක් ගැන දක්වනවා. ලක්ෂ්මීධර 6ක් ගැන දක්වනකොට නාට්‍ය ශාස්ත්‍රයේ 7ක් ගැන දක්වනවා. මොනවද මේ නාට්‍ය ශාස්ත්‍රයේ භාවිත භාෂා? මාගධී භාෂාව, අවන්ති භාෂාව, අවන්ති දේශීය භාෂාව, ප්‍රාචීන දේශීය භාෂාව, නැගෙනහිර භාෂාව, සෞරසේනී සූරසේන භාෂාව, අර්ධමාගධී භාෂාව, ඒ වගේම වාක්ලිකා භාෂාව සහ දාක්ෂිණාත්‍ය කියන භාෂාවන්. මාගධී, අවන්ති, ප්‍රාච්‍යා, සෞරසේනී, අර්ධමාගධී, වාක්ලිකා සහ දක්ෂිණාත්‍ය කියන භාෂාවන් 7ක් ගැන නාට්‍ය ශාස්ත්‍රයේදී දක්වනවා. ඒක සඳහන් කරනවා මාගධ්‍යවන්තිජා ප්‍රාච්‍යා සූරසේනාර්ධ මාගධී. මාගධී, අවන්ති, ප්‍රාච්‍ය, සූරසේන, අර්ධමාගධී, වාක්ලිකා, දාක්ෂිණාත්‍ය සප්ත භාෂා ප්‍රකීර්තිතා කියලා භරත මුනිවරයාගේ නාට්‍ය ශාස්ත්‍රයේදී සඳහන් වෙනවා. මාගධී, අවන්ති, ප්‍රාච්‍ය, සෞරසේනී, අර්ධමාගධී, වාක්ලිකා, දාක්ෂිණාත්‍ය කියන භාෂා 7ක්. එතකොට මෙතනදී පැහැදිලි කරගත යුතු කාරණය මේ පුරාතන ග්‍රන්ථයන්හි ප්‍රාකෘත භාෂාවේ බොහෝ ප්‍රභේද දකින්නට පුළුවන්. එතකොට මේ ප්‍රභේද සියල්ලක්ම ප්‍රාකෘත කියන වචනයට යටත් කරලා ගන්නට බෑ. මොකද දේශීය භාෂා ප්‍රාකෘත නියමයන්ට යටත් නොවුණු දේශීය භාෂා බොහෝ තියෙනවා. බොහෝ කොටස්වල ප්‍රාකෘතයන්හි ඡායාව තිබුණට වෙනස් වූ භාෂා විභේදයන් ගණනාවක් තියෙනවා. වරරුචිට පස්සේ ෂඩ්භාෂා චන්ද්‍රිකාව ලියපු ලක්ෂ්මීධරයන් මෙන්න මේ විභාගය මනාව කරලා තියෙන බව පේනවා. ඔහුට අනුව ප්‍රාකෘත කියන්නේ එක භාෂාවක් විතරයි. සංස්කෘත තවත් භාෂාවක්, මාගධී තවත් භාෂාවක්, පයිසාචී තවත් භාෂාවක්, සෞරසේනී තවත් භාෂාවක්, අපභ්‍රංශ තවත් භාෂාවක්. ඔහු ශ්ලෝකයකින් සඳහන් කරනවා ප්‍රාකෘත, සංස්කෘත, මාගධ, පිසාච භාෂාව සූරසේනීච ෂෂ්ඨෝත්‍ර භූරි භේදෝ දේශ විශේෂාදපභංශක් කියලා සඳහන් කරනවා. ප්‍රාකෘත, සංස්කෘත, මාගධී, පයිසාචී, සූරසේනී, අපභ්‍රංශ කියන මෙන්න මේ ප්‍රධාන ප්‍රභේද 6ක් ප්‍රාකෘත භාෂාවල තියෙනවා කියන කාරණය. නාට්‍ය ශාස්ත්‍රයට අනුව භාෂා 7ක් තියෙනවා. මොනවද? මාගධී, අවන්ති, ප්‍රාච්‍යා, සෞරසේනී, අර්ධමාගධී, වාක්ලිකා සහ දාක්ෂිණාත්‍ය කියලා නාට්‍ය ශාස්ත්‍රයට අනුව භාෂා 7ක් ගැන දක්වලා තියෙනවා. එතකොට මෙන්න මේ අපි දැන් මේ ප්‍රාකෘත පාඩම් භාෂා හඳුනා ගැනීමේ අවසාන භාගයට එළඹෙමින් යන්නේ අපිට ව්‍යාකරණය සඳහා එළඹීමට අදාළ කරුණු තමයි මේ මූලික පෙර සූදානම තමයි අපි මේ ගන්න ව්‍යාකරණය සඳහා එළඹෙන්නට ප්‍රාකෘත ප්‍රකාශයේ සඳහන් භාෂා කරුණු ගැන හදාරන්නට. ඉතින් අපි ඒ වැඩි දියුණු කරුණු සමග මෙතෙක් ඉගෙනගත් කරුණු මතකයේ තබා ගනිමින් ඉදිරි වැඩි දියුණු කරුණු සමග ඉදිරි පාඩමකින් හම්බ වෙන තෙක් සියලුම දෙනාට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. සප්පදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්මදානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් ප්‍රාචීන අධ්‍යාපනය ලබන සුවහසක් හාමුදුරුවන් වහන්සේලාගේ, මෙහෙණින් වහන්සේලාගේ සහ දුවාදරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික ෆ්‍රසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහංගු සමාජ සත්කාරයයි DP ප්‍රාචීන අධ්‍යාපනය